අපි අද දවසේ දෙවියන් වහන්සේට බාර කරලා උන්වහන්සේගේ වචනයෙන් අපිට කතා කරන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට බාර වෙමින් යාඥා කරමු මේ වෙලාවේ. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපි සියලු දෙනා ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට කැප වෙනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබ වහන්සේට নমස්කාර වේවා, নমස්කාර වේවා, নমස්කාර වේවා. මේ සියලු දෙනාගේම හදවත් ඔබ වහන්සේ සූදානම් කරන්න ස්වාමීනි. අද දවසේ ඔබ වහන්සේගේ වචනය තේරුම් ගන්න පිණිස අපි හැමෝටම ඔබ වහන්සේගේ කරුණාව ලබා දෙන්න. ශුද්ධාත්මයන් වහන්සේ තුලින් අපිට ඔබ වහන්සේගේ වචනය ප්‍රකාශ කරන්න කියලා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා ස්වාමින් වහන්සේ. මේ වෙලාවේ එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම ඔබට බාර කරනවා. අද මේ දවසේ දෙවියන් වහන්සේ අපිට කතා කරන්න යන වචනය ගැන අපි මුලින්ම දෙවියන් වහන්සේට යාඥා කරමු. උන්වහන්සේගේ වචනයෙන් අපිට කතා කරන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු. ඒ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේට බාර කරලා මේ වෙලාවේ බ්‍රදර් ඉෂාර සම්බන්ධ වෙලා ඉන්නවා නම් යාඥා කරන්න. ඉෂාර නැත්තම් සිස්ටර් නදීකා අද දවස් බාර කරලා යාඥා කරන්න. හාලෙලූයා ස්වාමිනී ශෝධි කරන මගේ පියාණනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කියන ප්‍රශංසා කරන මගේ දෙවියන් වහන්සේ ජීවමාන පියාණනි අද දවසේදී ඔබ වහන්සේගේ වචනය ඔබ වහන්සේගේම ජීවමාන හස්තයට බාර කරනවා පියාණනි කැප කරනවා තාත්තේ ඔබ වහන්සේගේ මෙහෙකරුව බාර කරනවා ස්වාමිනී පියාණනි අද දවසේදී ඔබ වහන්සේ කතා කරනවා මේ වචනේ ස්වාමිනී අපගේ හදවතට ස්වාමිනී කතා කරමින් ඒ අපිට උගන්වන්නේ ස්වාමිනී ඔබ වහන්සේගේ දිව්‍යමය ප්‍රඥාව ස්වාමිනී අපි හැම කෙනෙකුටම නිදහස් කරලා පියාණනි ඒ වචනේ අර්ථය දැනගන්නට ඒ වචනේ එලිදරව් දැනගන්නට ස්වාමිනී අපි හැම කෙනෙකුටම ස්වාමිනී ඔබ වහන්සේගේ එලිදරව් වීමේ ආත්මය අද දවසේදී ඔබ වහන්සේ නිදහස් කරන නිසා ස්තුතියි කරනවා තාත්තේ ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේ අපි හැම කෙනෙකුටම ස්වාමිනී උගන්වන්න ඔබ වහන්සේ අපි හැම කෙනෙකුම ස්වාමිනී රැගෙන යන්න තාත්තේ අද දවසේදී වචනේ තුලින් ස්වාමිනී ඔබ දවස පුරාවටම ඔබ වහන්සේ අප සමග සිටමින් අපිට මඟ පෙන්වන්නට කියලා ඔබ වහන්සේට යාඥා කරනවා පියාණනි පියාණනි ඔබ වහන්සේගේ මෙහෙකරුව බාර කරනවා ස්වාමිනී මේ අසන්න සෑම කෙනෙක්මද බාර කරනවා කැප කරනවා යටත් කරනවා නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවන්ත ශුද්ධ නාමයෙන් ආමෙන් ආමෙන්. අපි අද දවසට නියමිත ශුද්ධ ලියවිලි කොටස වෙතට අවධානය යොමු කරමු. ශුද්ධ යොහාන් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට 15ට අපි කියවමු. සිස්ටර් ශාමිනී වා බයිබලයේ පෙරලගෙන නම් ඉන්නේ 16 වෙනි පරිච්ඡේදයේ 8 සිට 15ට කියවන්න. හාලෙලූයා. 15 8 නේද පාස්ටර්? 16 වෙනි පරිච්ඡේදයේ. 16 වෙනි පරිච්ඡේදයේ 15. 8 සිට 15ට. 16 උන්වහන්සේ ආකල පාපය ගැන ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයට අඟවා දෙනසේක. පාපය ගැනයි කීවේ ඔවුන් මා කෙරේ නොඅදන නිසාය. ධර්මිෂ්ඨකම ගැනයි කීවේ මාගේ පියාණන් වහන්සේ ළඟට යන බැවින් තවත් නුඹලා මා නොදක්නා නිසාය. විනිශ්චය ගැනයි කීවේ මේ ලෝකේ අධිපතයා විනිශ්චය කරනු ලැබ සිටින නිසාය. නුඹලාට කියන්ට තව බොහෝ දේවල් මට ඇත්තේය. නමුත් දැන් ඒවා දරන්නට නුඹලාට බැරිය. එසේ වී නමුත් උන්වහන්සේ එනම් සැබෑ කමේ ආත්මයන් වහන්සේගෙන් ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වන සේක. හරි එතනින් නතර කරමු අපි. හරි.
ශුද්ධාත්මයන් වහන්සේ පැමුණුනාම කුමක්ද සිද්ධ වෙන්නේ කියන එක මෙහි විස්තර කරලා තිබෙනවා. උන්වහන්සේ ආකල මොනවද වෙන්නේ? බොහෝ දෙනෙක්ට විවිධ මත තිබෙනවා ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම සමග මොනවද වෙන්නේ? හැබැයි ජේසුස් වහන්සේ අපිට කතා කරලා කියනවා මං වෙනුවට දැන් මගේ ආත්මය නුඹලා මතට වගුරවනවා. උන්වහන්සේ පැමිණියම මෙන්න මේ දේවල් සිද්ධ වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ ආවම මේ දේවල් තමයි උන්වහන්සේ කරන්න කියලා කාරණා කිහිපයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. දැන් මෙහි ලියලා තිබෙන ප්‍රකාරයට ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීමේදී අනිවාර්යෙන්ම මෙන්න මේ කියන දේ තමයි ඔබේ තුල සිද්ධ වෙන්නේ. විවිධ ආත්මයන් තිබෙනවා. විවිධ අශුද්ධ ආත්ම ඔබට විරුද්ධව ක්‍රියා කරමින් සිටිනවා. ඔබ රවටන්නට විවිධ අශුද්ධ ආත්ම ක්‍රියා කරමින් සිටිනවා. පාප ස්වරූපයෙන් ප්‍රකාශ වෙන අන්ධකාර ආත්ම වගේම යහපත ගැන කතා කරමින් පැමිණෙන ආලෝකයේ ආත්මත් තිබෙනවා. ආලෝකයේ දේවදූතයා කියලා දේවදූතයෙකුත් ඉන්නවා. හරිද? ඒ අය හැබැයි දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ඉන්නේ. මේ ලෝකේ ආත්මික තලයේ බොහෝ ආත්ම රැසක් ඔබ වට කරගෙන සිටිනවා. ඉතින් මේ සියලු දේ අතරින් ශුද්ධාත්මයන් වහන්සේගේ හරිම ප්‍රකාශ වීම කුමක්ද කියලා දැනගන්න එක ඊටාම වැදගත්. දැන් අපි දැකලා තිබෙන සමහර අශුද්ධාත්ම, යක්ෂාත්ම ආවේශ වුණාම සමහර අයගේ හැසිරීම. දැන් ඒ ඇවිල්ලා දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබලා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ඉන්න සමහර අශුද්ධ ආත්ම. දැන් එහෙම පැමිණෙන යක්ෂාත්ම පමණක් නොවේ, මිනිස්යන්ට යහපත උගන්වගෙන පැමිණෙන ආලෝකයේ ලෙස ප්‍රකාශ වෙන අශුද්ධ ආත්මත් සිටිනවා. හරිද? ඉතින් ඒක නිසා අපිට යහපත ගැන හැඟුණ පමණින් යහපත වෙතට අපේ අවධානය යොමු වුණ පමණින් ඒක ශුද්ධාත්මයන් වහන්සේ වෙන්නෙම නැහැ. ඒ වගේම විවිධ ආකාරවලින් ආත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීම අපිට දැනෙන්නට සහ හැඟෙන්නට පටන් ගන්නවා. ඉතින් ශුද්ධාත්මයන් වහන්සේවත් එලෙස දැනෙනවා. ඒ වගේම තව ආත්මත් ඔබට ප්‍රකාශ වෙන්නට පටන්ගෙන තිබෙනවා. ඉතින් බයිබලයේ කියනවා මේ කාලේ බොහෝ ආත්මයන් නුඹලා වෙතට පැමිණෙනවා. ඒක නිසා හරියට බලන්න ශුද්ධාත්මයන් වහන්සේ කවුද? පැමිණෙන හැම ආත්මයක්ම හරි කියලා පිළිගන්නේ නැතුව දෙවියන් වහන්සේගේ නාමයෙන් කතා කරන සියලු පණිවිඩ සියලුම ආත්මයන් හරි කියලා හරි දැන් මොනවා වුණත් ශුද්ධාත්මයන් වහන්සේනේ කතා කරන්නේ මොනවා වුණත් දෙවියන් වහන්සේගේ වචනේනේ කියලා බයිබලයේ කොහෙන් හරි පදයක් ඇහිච්ච ගමන් දෙවියන් වහන්සේගේ නම කියපු ගමන් ඔබ හිතන්න එපා ඒ දෙවියන් වහන්සේගේ ආත්මය තමයි ඒ කතා කරන්නේ කියලා. පේත්‍රස් පොතේ සහ යොහාන් පොතේ මේ පිළිබඳව සඳහන් කරනවා. පළමුවෙනි යොහාන් පොතේ ඔවුන් සඳහන් කරනවා මේ කාලේ විවිධ ආත්මයන් පැමිණෙන්නට නියමිතයි. ඒක නිසා සියලුම ආත්මයන් දෙවියන් වහන්සේගෙන් කියලා හිතන්න යන්න එපා. ඒ නිසා ඔබට තිබෙන්න අවශ්‍යයි එහෙනම් දෙවියන් වහන්සේගේ ආත්මය අප කෙරෙහි ප්‍රකාශ වෙද්දී මොනවද වෙන්නේ? මේ දින 40 තුල ඔබ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක තමයි මේ සම්බන්ධ වෙන්න අවශ්‍ය. හරිද? දැන් निराහාර කාලයන් ගත කරන්නේ මේ ක්‍රිස්තියානි අය පමණක් නොවේ. හරිද? निराහාර යාඥාවලට වෙන ආගම් වල අයත් රැඳිලා ඉන්නවා. හරිද? වෙන අශුද්ධ ආත්ම එක්ක වැඩ කරන අයත් निराහාර යාඥාවල රැඳිලා ඉන්නවා. දැන් අපි සම්බන්ධ වෙලා ඉන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය සමග සම්බන්ධ වීමේ අරමුණෙන්. ඒක නිසා ඒ නිසා අපි උන්වහන්සේගේ හරිම මාර්ගය කුමක්ද කියන එක තේරුම් ගන්න අවශ්‍යයි. අපි निराහාරව හිටිය පමණින් දෙවියන් වහන්සේගේ සැලැස්මක් අපේ ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. निराහාරය සමග ඊළඟට අපිට ශුද්ධාත්මයන් වහන්සේ අප තුල ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ පිළිබඳව දෙවනි පේත්‍රස් පොතේ ලියා තිබෙනවා. ඉතින් සියලුම දෙනා ශුද්ධාත්මයන් වහන්සේ කියනවා කියලා තමයි දේවල් කියන්නේ. අර දෙවියන් වහන්සේගේ නාමයෙන් තමයි බොහෝ දේවල් කතා කරන්නේ. හැබැයි මේ හැම වෙලාවකම හොඳට බලන්න අවශ්‍යයි. ඇත්තටම මේ
ශුද්ධාත්මයන් වහන්සේද කියලා. निराහාර යාඥා කාලයක සැබෑ ඵල ඔබට අත්කර ගන්න හැකියාව ලැබෙන්නේ වෙන්වීම තුල සැබෑ වෙන්වීමක් සිදු වෙන්නේ. ඔබ දෙවියන් වහන්සේගේ ආත්මය සමග එකට එකතු වුණොත් පමණයි. දැන් මෙච්චර කාලයක් අපි දෙවියන් වහන්සේගේ මාර්ග ගැන ඉගෙන ගනිමින් යාඥාවෙන් උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ආවා. දැන් ඔබ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක දැඩි සම්බන්ධතාවයකින් තමයි මෙතනින් ඉදිරියට මේ දින ගණන ගමන් කළ යුතුව තිබෙන්නේ. එහෙම නැතුව ඔබ ගමන් කරන්න ගියොතින් සිද්ධ වෙන්නේ निराහාරය සිදු වෙයි. ඔබ ආත්මේනුත් ඉහළට ගමන් කරයි. දැන් ආත්මයෙන් ඉහළට ගමන් කරන අයත් ගොඩක් ඉන්නවා. හරිද? ආත්මයෙන් ඉහළට ගියාට වැඩක් නැහැ. ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්නට අවශ්‍යයි. දැන් බොහෝ ආගම්වල ආත්මයෙන් ඉහළට ගමන් කරන ක්‍රම රැසක් තිබෙනවා. හරිද? විවිධ භාවනා ක්‍රම, විවිධ උපක්‍රම වලින්, විවිධ අභ්‍යාස වලින් තමන්ගේ ආත්මය ඉහළට වර්ධනය කරගැනීමේ හැකියාව පවතිනවා. විවිධ යෝගී අභ්‍යාස, විවිධ භාවනාවන් ඒ තුලින් ඔවුන් ඉහළ ආත්මික තලවලට පැමිණිලා ඔවුන් ආත්මික දේවල්, සමහර දේවල් තේරුම් ගැනීමේ හැකියාව මිනිස්යන්ට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. හැබැයි මේ මොන දේ වුණත් ඔබ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වීම තමයි හරියටම ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ. निराහාරය තුල බොහෝ දේවල් සිදු වෙනවා. निराහාරය තුල ඔබේ ආත්මය වර්ධනය වෙනවා. ඔබේ මාංශය දුර්වල වෙනවා. මාංශික දේ කැඩිලා අයින් වෙලා ගිහිල්ලා ආත්මය ඉහළට වර්ධනය වෙන්න පටන් ගන්නවා. ආත්මය ඉහළට යනවා. දැන් ඔබ ඉහළ ආත්මික තලවලට ගමන් කරමින් සිටිනවා. දැන් මේ ඉහළ ආත්මික තලවලට ගමන් කරද්දී ඔබට මාංශික පෙළඹීම් පැමිණෙනවා අඩුයි. හරිද? මාංශික දේවල් වලින් ඔබව සාතන් විසින් පෙළඹවීම අඩු වෙනවා. දැන් ඉහළට යන්න ආත්මයෙන් ඉහළට යන්න විවිධ ආත්මික ස්තර පහු කරගෙන ඉහළට යන්න දැන් අර පරණ තිබිච්ච මානසික ආශාවන්, මානසික පාපයන් දැන් ඔබට මේ දවස්වල එහෙම සෘජුවම ඇවිල්ලා බලපෑම් කරන්නේ නැහැ. ඒව යම් පාලනයකට නතු වෙලා තිබෙනවා. හැබැයි ඔබ ආත්මයෙන් ඉහළට යනකොට ඉහළ ආත්මික තලවලදී වෙන වෙන ආත්ම වලින් ඔබට පහර ලැබෙනවා. ඒක නිසා ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව හරියටම අපි තේරුම්ගෙන ඉදිරියට යාම අත්‍යවශ්‍යයි. ජේසුස් වහන්සේ ඒ නිසා අපිට කියලා තිබෙනවා ශුද්ධාත්මයන් වහන්සේ ආවම මොනවද වෙන්නේ? උන්වහන්සේ ආකල පාපය ගැනද, ධර්මිෂ්ඨකම ගැනද, විනිශ්චය ගැනද අඟවා දෙනසේක. හරිද? ආයි වෙන මොනවත් අපිට කල්පනා කර කර ඉන්න දෙයක් නැහැ. ප්‍රධාන කාරණා තුනක් උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. මොනවද? පාපය, ඒ වගේම ධර්මිෂ්ඨකම සහ විනිශ්චය. ශුද්ධාත්මයන් වහන්සේ යම් කෙනෙක් තුලට ප්‍රකාශ වෙද්දී මෙන්න මේ කාරණා තුනට ඇරෙන්න වෙන වෙන දර්ශන, වෙන වෙන දේවල්, වෙන අදහස්, වෙන තාර්කික, වෙන බොහෝ තර්කානුකූල දේවල් ගොඩාක් ඔබේ මනසට එනවා වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කියන තුන ඔබ තුල නැත්තම් ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් වෙන්ව සිටින බව තේරුම් ගන්න අවශ්‍යයි. ඔබට අන් භාෂාවේ දීමනා ලැබිලා තිබෙනවා වෙන්න පුළුවන්. ඔබට අනාවැකි පැමිණිලා තිබෙනවා වෙන්න පුළුවන්. සිහින සහ දර්ශන ඔබ දකිනවා වෙන්න පුළුවන්. ඔබ විවිධ ආත්මික තලවලින් ඉහළට ගමන් කරමින් සිටිනවා වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කියපු තුන ඔබ තුල ක්‍රියා කරන්නේ නැත්නම් ඔබට මේ පිළිබඳව හැඟීමක් තවම නැත්නම් දැන් මේ දින 26කට පසුවත් ඔබට තාම පාපය ගැන හැඟීමක් නැත්නම් ඔබට ධර්මිෂ්ඨකමට ඇතුල් වෙන්න අවශ්‍යයි කියන දැඩි ආසාව, ධර්මිෂ්ඨකමට ඇතුල් වෙන්න ඕන, කොහොම හරි මේ තුලට එන්න ඕන කියන හැඟීම ඔබ තුල නැත්නම්, ඒ වගේම ලෝකයට පැමිණෙන්නට යන විනිශ්චය ගැන ඔබට තවම බයක් ඇති වෙලා නැත්නම් මේ විනිශ්චයෙන් ගැලවෙන්නට අවශ්‍යයි. මේ විනිශ්චයෙන් දෙවියන් වහන්සේ වෙතට කොහොම හරි පැමිණිලා උන්වහන්සේගේ රැකවරණය ලබා ගන්න අවශ්‍යයි කියන එම විනිශ්චයෙන් රැකීමේ පෙළඹීම ඔබ තුල ඇවිල්ලා නැත්නම්, එහෙමනම් ඔබ තාම ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා නැති බව තේරුම් ගන්න අවශ්‍යයි. දැන් විවිධ ඉගැන්වීම් රසක් මේ ලෝකේ පවතිනවා. හරිද? මේ ක්‍රිස්තියානි සභාව තුල විවිධ ධර්මයන් පවතිනවා. යෙහෝවා විට්නස් කියන සභාව විවිධ ඉගැන්වීම් ඔවුන් කරගෙන යනවා. ඒ වගේම කතෝලික සභාව ඔවුන්ගේම විවිධ ඉගැන්වීම් සිදු කරගෙන යනවා. ඒ වගේම අනෙකුත් සභාවන් ඔවුන් වෙනම ඉගැන්වීම් තනින් තන කරගෙන යනවා. යුරෝපීය රටවල් වලින් මෙරටට බලපෑම් ඇති කරපු සමහර සභාවන් ඔවුන්ට ආවේනික වෙනම ඉගැන්වීම් පද්ධතියක් ඔවුන් ගොඩනගාගෙන යනවා.
එක එක අයට එක එක අදහස් තියෙනවා. දැන් Seventh Day Adventures කියන සභාව සෙනසුරාදා දේව මෙහෙයන් පවත්වමින් ගමන් කරන සභාව. ඔවුන්ට ආවේනික වෙනමම ඉගැන්වීම් පද්ධතියක් තිබෙනවා. ඉතින් ඉගැන්වීම් ගොඩයි. හරිද? ධර්මයන් රසක් ඇවිල්ලා තිබෙනවා. සඵලත්වයේ පිළිබඳව ධර්මයන් රසක් ඇවිල්ලා තිබෙනවා. සුභාරංචිය පිළිබඳව විවිධ අදහස් රසක් ඇවිල්ලා තිබෙනවා. මේ ඉගැන්වීම් සහ ධර්මයන් සියල්ල දැන් අපිට අහන්න ලැබෙනවා. මේ අන්තර්ජාලය තුල මේ බොහෝ දේවල් අහන්න ලැබෙනවා. ඊටා සංකීර්ණ ඉගැන්වීම්, අපේ හිත ඇද බැඳ ගන්න අසුළු ඉගැන්වීම්, අපේ තුල ජොලිතකම ඇති කරන ඉගැන්වීම්, අපේ තුල ආසාව උද්‍යෝගය නංවන ඉගැන්වීම්, අපිට දෙවියන් වහන්සේත් එක්ක ඉන්න එක හරිම ආසයි. දැන් අපිට මේ හැම දෙයක්ම ලැබෙන්නයි යන්නේ කියලා ඒ අපේ තුල ඒ පෙළඹීම් උද්‍යෝගය ජනනය කරන ඉගැන්වීම් රසක් අපිට අහන්න පුළුවන්. ඉගැන්වීම් රසක් තිබෙනවා. ධර්මයන් ගොඩක් බිහි වෙලා තිබෙනවා. ක්‍රිස්තියානි සභාව තුලම අදහස් ගොඩාක් ඇවිල්ලා තිබෙනවා. මෙන්න මේ අදහස් සහ ඉගැන්වීම් රස අතුරෙන් අපි කොහොමද ශුද්ධාත්මයන් වහන්සේගේ හරීම මඟ පෙන්වීම තේරුම් ගන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල මෙන්න මේ කියන දේවල් තුන ඔබට හැඟෙන්න අවශ්‍යයි. ඔබට උගන්වන්න අවශ්‍යයි. ඔබව ඒ වෙනුවෙන් පුහුණු කරන්නට අවශ්‍යයි. යම් ස්ථානයක ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරනවා කියලා කියන්නේ එතන සිටින පිරිස පාපය ගැන උගන්වා පාපයෙන් වෙන් කිරීම අත්‍යවශ්‍යයි. යම් සභාවක ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කියලා කියනවා නම්, යම් දේව සේවකයෙක් සමග ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කියලා කියනවා නම්, යම් පිරිසක් අතරේ ශුද්ධාත්මයන් වහන්සේ ඇවිලෙනවා කියලා කියනවා නම්, ඔවුන් තුල ධර්මිෂ්ඨකම ගැන උගන්වලා ධර්මිෂ්ඨකම පළදරන තත්වෙට ධර්මිෂ්ඨකමට වෙනස් වීම ඒ ස්ථානයේ අත්‍යවශ්‍යයෙන්ම තිබෙන්න අවශ්‍යයි. එලෙසම යම් පිරිසක් ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධයි කියලා කියනවා නම්, ඒ ස්ථානයේ පැමිණෙනට යන විනිශ්චය ගැන බයක් ඔවුන් තුල තිබෙන්න අවශ්‍යයි. ඒ විනිශ්චයෙන් ගැලවෙන්න කළ යුතු දේ ඔවුන් ඉගෙන ගන්න අවශ්‍යයි. විනිශ්චය පිළිබඳව තේරුම් අරගෙන ඒ විනිශ්චය පැමිණෙන්නේ ඇයි, මොන හේතුව නිසාද, විනිශ්චයෙන් ආරක්ෂා වෙන්නේ කෙසේද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ඔවුන් අතරේ තිබෙන්නට අවශ්‍යයි. දැන් දෙවියන් වහන්සේ මේ කාරණා කියා දුන්නට පස්සේ ඔබ දැන් මෙතන මේ निराහාර කාලය තුල රැඳිලා ඉන්න අය කිසිම දෙයකට රැවටෙන්න බෑ. ඔබව නොරැවටෙන පිණිස තමයි දෙවියන් වහන්සේ මේ දිනපතා උගන්වන්නේ. ආත්මයන් වහන්සේගේ ස්වરૂපය ඔබට පැහැදිලි කරලා දෙන්නේ නොරැවටෙන්න. බොහෝ අය රැවටෙනවා. බොහෝ අයට තේරුම් ගන්න අමාරුයි. ඒතර කවුරු කියන එකද හරි? දැන් මෙතන කියන එකද හරි? ඒතර අනිත් පාස්ටර් කියන එකද හරි? අනිත් ප්‍රොෆට් කියන එකද හරි? අනිත් සභාවෙන් කියන එකද හරි? එතකොට යෙහෝවා විට්නස් කරන ඉගැන්වීමද හරි? ජේසුස් වහන්සේගේ නාමය පිළිබඳව කරන ඉගැන්වීමද හරි? මොකද්ද හරි? දැන් මොකද්ද ශුද්ධාත්මයන් වහන්සේ අපිට උගන්වන්නේ? හරි මොකද්ද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් ගොඩක් අයට තිබෙනවා. හරි මොකද්ද කියන එක තේරුම් ගන්න නම් ජේසුස් වහන්සේ මෙන්න මේ කියපු දේ පිළිබඳව ඔබ හොඳින් අවධානය දෙන්න අවශ්‍යයි. මෙතනින් එහාට ඔබ රැවටෙන්න බෑ. නුඹලා නොරැවටෙන පිණිස මෙන්න මේ කාරණා නුඹලට කියා දෙන්න අත්‍යවශ්‍යයි. ඉතින් ප්‍රධානවම ඔබ පාපයෙන් වෙන්වීම පිළිබඳව ඉගෙනගෙන තිබෙන්න අවශ්‍යයි මේ වන විට. ඔබ තවමත් ඔබේ සභාවෙන් ඔබ සමග සිටින අය අතරින් ඔබ තවම පාපයෙන් වෙන් වෙන විදිහ, පාපය ගැන ඉගෙන ගත්තේ නැත්නම් එහෙනම් ඔබ තාම ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල නොවේ යන්නේ. ආයේ කාටවත් මේක තර්ක කර කර ඉන්න දෙයක් නැහැ. මෙතන කියලා තියෙන ශුද්ධාත්මයන් වහන්සේ ආව මොකද්ද වෙන්නේ? හරිද? ඉතින් එක එක අයට එක එක අදහස් දක්වන්න දෙයක් නැහැ. මෙන්න මේ දේවල් ටික වෙන්න ඕන. එතනින් එහාට උන්වහන්සේගේ දීමනා තිබෙනවා. උන්වහන්සේගේ කැඳවීම තිබෙනවා. ඒව ගැන අපි බලමු. ඒව ඊළඟ අධීරය. හරිද? දැන් ඒවා කොහොමත් ශුද්ධාත්මයන් වහන්සේ Tamanට කැමති විදිහට ඔබට ලබා දෙනවා. දීමනා ලබා දෙනවා. දැන් ඒව ගැන ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ දීමනා ශුද්ධාත්මයන් වහන්සේ දෙනවද නැද්ද? ශුද්ධාත්මයන් වහන්සේ විසින්ද දෙන්නේ? එහෙම නැත්නම් වෙන ක්‍රමයකට දෙක ලැබෙන්නේ කියන එක පිළිබඳව ඔබ තේරුම් ගන්න නම් උන්වහන්සේගේ ක්‍රියාව පිළිබඳව හරියට තේරුම් ගන්න අවශ්‍යයි. දැන් අපි මේ දේව මෙහෙයක ඉන්නේ. හරිද? ඒකට සූදානම් නැති අය කැමරා ඕෆ් කරගන්න. හරිද? පාපය ගැනයි කිව්වේ ඔවුන් මා කෙරෙහි නොඅදහන නිසාය. දෙවියන් වහන්සේ ගැන අදහන් ඇදහිීම නැත්තම්
දෙවියන් වහන්සේ කියන දේ පිළිබඳව උන්ට විශ්වාසයක් නැත්නම් ඔවුන් පාපයෙන් වෙන් වෙන්න කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම ධර්මිෂ්ඨකම ගැනයි කිව්වේ මාගේ පියාණන් වහන්සේ ළඟට යන බැවින් තවත් නුඹලා මා නොදක්නා නිසාය. දැන් ජේසුස් වහන්සේ තවදුරටත් අපි සමග මෙහෙට වෙලා හිටියේ නැහැ. උන්වහන්සේ පියාණන් වහන්සේ ගාවට ගියා. මේ නිසා ධර්මිෂ්ඨකම කොහොමද කියලා උන්වහන්සේ උගන්වලා තියලා ගියා. දැන් අන්න ඒ ධර්මිෂ්ඨකම ගැන සුද්ධාත්මයන් වහන්සේ අපිට ප්‍රකාශ කරලා අපිව ඒ වෙතට පුහුණු කරනු ලබනවා. හරිද? ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න. මේ වර්ෂයක් පුරාම ඔබ පුහුණු කළේ මෙන්න මේ කියපු කාරණා තුන මත බව දැන් ඔබට හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. මොනවද අපි උන්වහන්සේගේ පාපය උන්වහන්සේ අපිට කියලා තියෙන පාපය ගැන ඉගැන්නුවා. පාපය ගැන කොහොමද උගන්වන්නේ? පාපය කියලා කියන්නේ දෙවියන් වහන්සේ කියපු දේ නොකරන එක සහ උන්වහන්සේ නොකියපු දේ කරන එක තමයි පාපය. හරිද? එතනින් එහාට වෙන මොනවත් පාපයක් නැහැ. හරිද? දෙවියන් වහන්සේ යම් දෙයක් කරන්න එපා කියලා කිව්වනම් ඒ එපා කියපු දේ කරන එක තමයි පාපය. හරිද? දෙවියන් වහන්සේ යම් දෙයක් අපිට පවත්වන්න කියලා උන්වහන්සේ අපිට කරන්න කියලා තියෙනවා නම් ඒ දේ නොපවත්වලා ඉන්නවා නම් ඒකත් පාපයක්. ආදම්ට කිව්වා මේ ගහෙන් ගිහිල්ලා කන්න එපා. දෙවියන් වහන්සේ ගහක් පෙන්නලා කිව්වා මේකෙන් කන්න එපා. එතකොට ඒකෙන් ගිහිල්ලා කන එක තමයි පාපය. දෙවියන් වහන්සේ කියලා තිබිච්ච දේ නොකරන එක. එහෙනම් ඔක්කොටම කලින් අපි දැනගන්න ඕන දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ මොනවද? දෙවියන් වහන්සේ කරන්න කියලා තියෙන්නේ මොනවද? දෙවියන් වහන්සේ කරන්න එපා කියලා තියෙන්නේ මොනවද? ඔන්නෝව තමයි දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් කියලා කියන්නේ. උන්වහන්සේගේ කැමැත්ත. දැන් අපි ඒව තමයි මේ වර්ෂයේ පුරාම ඉගෙන ගත්තේ. ඒව ඉගෙන ගන්නේ නැතුව කෙනෙක්ට කියන්න බෑ අපි පාපෙන් වෙන්වීම ගැන ඉගෙන ගන්නවා කියලා. කොහොමද පාපෙන් වෙන්වීම ඉගෙන ගන්නේ? උන්වහන්සේගේ නීති, උන්වහන්සේගේ කැමැත්ත හඳුරන්නේ නැතුව. නිකන් අපි කැමති අපිට හොඳයි කියලා හිතන දෙයක් කරපු ගමන් අපි පාපෙන් වෙන් වෙන්නේ නැහැ. හරිද? අපිට හොඳයි කියලා හිතන දේවල් ගොඩක් තියෙනවා. අපිට හොඳයි කියලා හිතන දේවල් වැඩක් නැහැ. දෙවියන් වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ? අන්න ඒ දේ. හරිද? ඉතින් ලෝකේ මිනිස්සු පාපයෙන් වෙන්වීම සහ ධර්මිෂ්ඨකම පිළිබඳව උන්ට විවිධ අදහස් තිබෙනවා. ධර්මිෂ්ඨකම කියලා කියන්නේ මොකද්ද? සුද්ධාත්මයන් වහන්සේ ආවම ඊළඟට එන එක තමයි ධර්මිෂ්ඨකම ගැන නුඹලට හැඟීමක් ඇති වෙනවා. නුඹලා ධර්මිෂ්ඨකම වෙතට වෙනස් වෙනවා. ධර්මිෂ්ඨකම කියලා කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ යමක් කරන්න කිව්වා නම් ඒක කරන එක තමයි ධර්මිෂ්ඨකම. යමක් දෙවියන් වහන්සේ කරන්න එපා කිව්වා නම් ඒක නොකර ඉන්න එක තමයි ධර්මිෂ්ඨකම. මේ ලෝකේ ධර්මිෂ්ඨකම කියලා අදහස් ගොඩක් තියෙනවා. දැන් ඒ ලෝකේ තියෙන අදහස් වලින් අපිට වැඩක් නැහැ. හරිද? ඉතින් මිනිස්සු කියනවා එයාලා සමහර ඒවා පව් කියලා හිතලා කරනවා. හොඳ නෑනේ අපි කරන්න ඕන. ඒව ධර්මිෂ්ඨ ක්‍රියා වෙන්න ඇති කියලා හිතලා සමහර දේවල් කරනවා. ඒව අපිට හරියන්නේ නැහැ. උන්වහන්සේ අපිට පැහැදිලිව කියලා තියෙනවා මොනවද ධර්මිෂ්ඨකම. හරිද? ඉතින් මිනිස්සුන්ගේ ධර්මිෂ්ඨකම අපිට අදාළ වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියපු ධර්මිෂ්ඨකම තමයි අපි සොයා යන්නට අවශ්‍ය වෙන්නේ. දැන් සමහර අය විවිධ දේවල් කර කර ඉඳලා තමන්ගේ ධර්මිෂ්ඨකම හදාගන්න දානමාන දෙනවා. ඒ වගේම සමහර අය සත්තුන්ව ගෙනල්ලා සත්තුන්ට කන්න බොන්න දීලා එයාලා තියයි ඉන්නවා. හරිද? මේ ඒක ධර්මිෂ්ඨකමක් කියලා එයාලා හිතන් ඉන්නවා. හරිද? මරණයට කැපවෙච්ච සත්තු නිදහස් කරන සමහර අය. සමහරු කියනවා නෑ අපි කැමති නෑ මේ වැඩේට කැමති නෑ. මස් කන්න හොඳ නැහැ. මේ සතාගේ මස් කන්න හොඳ නැහැ. ඒක නිසා අපි ඒ සතාගේ මස් කන එක තහනම් කරනවා. එයාට හොඳයි කියලා හිතන ධර්මිෂ්ඨකම. හරිද? දැන් එළවලු පමණක් කන අයට මස් කන අය පේන්නේ හරියට මහා අධර්මිෂ්ඨ පාපිෂ්ඨ జాතියක් වගේ. දැන් ඉන්දියාවේ සමහර අය ඉන්නවා එයාලගේ ප්‍රාන්ත පිටින්ම මස් කන්නේ නැහැ. හරිද? එයාලා එළවලු පමණයි ආහාරයට ගන්නෙ. ඉතින් එයාලට පේන්නේ මුළු ලෝකේ ඉන්න මාංශ අනුභව කරන ඔක්කොම කට්ටිය පව්කාරයෝ විදිහට. එයාලට සාපේක්ෂව එයාලගේ ධර්මිෂ්ඨකම. හරිද? දැන් කුකුල් මස් කන අයට කුකුල් මස් කන්න කැමති. හැබැයි හරක් මස් කන කෙනාව පේන්නේ අධර්මිෂ්ඨයෙක් විදිහට. බලන්න අපි නම් ආපු හරක් මස් කන්නේ නැහැ. අපි කුකුල් මස් කනවා, මාළු කනවා, හාල් මැස්සෝ කනවා. ඔක්කොම මස් ಜಾති කනවා. හැබැයි හරක් මස් කන එක්කෙනාව පව්කාරයෙක් විදිහට තමයි එයාට පේන්නේ. එයාට පේන විදිහ. හරිද? එයාගේ ස්වරූපය අනුව එයා තීරණය කරනවා. එයා කැමති එක එයාට හොඳයි. හැබැයි අනිත් මිනිස්සයා කරන එක එයාට හොඳ නැහැ.
පැහැදිලිද? ඉතින් ඒක තමයි මිනිසුන්ගේ හැටි. මිනිස්සු හැමතිස්සෙම තමන්ට හොඳයි කියලා හිතන දේ තමන් කරනවා. හැබැයි තමන්ට හොඳ නැහැ කියලා හිතන දේ යාලා හිතනවා ඒක නොකර ඉන්න එක තමයි ධර්මිෂ්ඨකම. හරිද? සමහරු වනාන්තර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටන් වදිනවා. හරිද? උද්ඝෝෂණ කරනවා. එයාලා හිතනවා ඒක එයාලගේ ධර්මිෂ්ඨකම කියලා. අපි කැලෑවල් රැක ගන්න ඕන. අපි පරිසරය රැක ගන්න ඕන. හරිද? එයාලට හිතෙන එයාලගේ ධර්මිෂ්ඨකම. එයාලා අනිත් ඔක්කොම පාපයන් කරනවා. ඒවයි කිසි අඩුපාඩුවක් නැහැ. එයාලා වෛශ්‍යාකම් වෙන වෙන පාපයන් ඒ ඔක්කොම කරනවා. හරිද? ඒව ඔක්කොම කරන අතරේ කැලෑවල් රැක ගන්න සමහර කට්ටියක් බෝඩ් උස්සගෙන දඟලනවා. අනිත් පාපයන් ඔක්කොම හරි. දැන් එයා හිතන් ඉන්න ධර්මිෂ්ඨකම ඒක. මිනිස්සුන්ට ඇත්තටම තේරෙන්නේ නැහැ මේ පොළවේ මොකද්ද කරන්න ඕන මොකද්ද කරන්න හොඳ නැත්තේ. ඇත්තටම මොනවද කරන්න ඕන කියලා මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. ඉතින් යාලා එක එක දේවල් කරලා බලනවා. මේ සමහරු හිතනවා මේක හොඳයි. සමහරු හිතනවා මේක හොඳයි. මේක හොඳයි. එක එක ඉතින් ගැටුම්. ආගම් අතර ගැටුම්. හරිද? බෞද්ධ ආගම සහ මුස්ලිම් ආගම අතර ගැටුම් තියෙනවා. ඇයි? එයාලා හිතන් ඉන්න ධර්මිෂ්ඨකම එකක්. මෙයාලා හිතන් ඉන්න ධර්මිෂ්ඨකම එකක්. කතෝලික ක්‍රිස්තියානි ආගම සහ බෞද්ධයන්ගේ ධර්මිෂ්ඨකම අතර ගැටුමක් තියෙනවා. ඇයි? අරගොල්ලෝ කියන ධර්මිෂ්ඨකම එකක්. මෙහි කට්ටිය කියන ධර්මිෂ්ඨකම තව එකක්. ඉතින් ගැටුමක් තියෙනවා. මිනිස්සු අතර හැමතිස්සෙම ගැටුමක් තිබෙනවා. ඒ වගේම තමයි දේශපාලනය තුල විපක්ෂය කියන ධර්මිෂ්ඨකම එකක්, ආණ්ඩු පක්ෂය කියන ධර්මිෂ්ඨකම එකක්. ඉතින් මේ දෙකොල්ල හැමතිස්සෙම ගැටෙනවා. ඉතින් අරගොල්ලෝ කියනවා නෑ ඕක වැරදි, ඕක හරියන්නේ නෑ, ඕක මිනිසුන්ට අසාධාරණයක්. මේගොල්ලෝ කියනවා නෑ ඔයාලා කියන එක තමයි අසාධාරණේ. හරිද? මේ දෙකොල්ල අතර ගැටුමක් තිබෙනවා. මිනිස්සු විසින් හදාගන්න ධර්මිෂ්ඨකම තුල හැමතිස්සෙම මිනිස්සු අතර ගැටුමක් තියෙනවා. ඇයි? එක එක මිනිස්සු තම තමන්ට ඕන විදිහට තමයි ධර්මිෂ්ඨකම ගොඩනගාගෙන ඉන්නේ. මේ පොළව මැව්ව කෙනා තමයි, මේ පොළොව නිර්මාණය කර කෙනා තමයි දන්නේ හරිම ධර්මිෂ්ඨ මාර්ගය මොකද්ද, මේ පොළවේ කරන්න ඕන මොකද්ද, නොකරන්න ඕන මොකද්ද. දැන් ඊළඟට මොනවද කරන්න ඕන, ඊළඟට මොනවද නොකරන්න ඕන කියලා කවුද දන්නේ? මේ මිනිස්සු දන්නවද? අපි දන්නවද ඊළඟට මොනවද වෙන්න ඕන කියලා? අපි දන්නේ නැහැ. අපි මැවිල්ලක් පමණයි. අපිට තේරෙන්නේ නැහැ මේ විශ්වය, මේ පොළව, මේ ස්වර්ග, මේ මැවිල්ල ගැන අපිට අවබෝධයක් නැහැ. ඒක මවපු කෙනා තමයි කියන්නේ මෙන්න මෙහෙම කරන්න, මේ විදිහට කරන්න. දැන් වාහනයක් නිෂ්පාදනය කරා, මේ නිෂ්පාදිත සමාගම තමයි දන්නේ ඒකට දාන්න ඕන ඔයිල් වර්ගය මොකද්ද, ඒක කොහොමද නඩත්තු කරන්නේ, ඒක කිලෝමීටර් කීයකට සැරයක්ද සර්විස් කරන්න ඕන. මේ ඔක්කොම දන්නේ ඒක නිෂ්පාදනය කරපු කෙනා. වෙන කෙනෙක් පිට ඉඳන් කියලා හරියන්නේ නැහැ. මේක ඕම කරමු, අපිට මට නම් හිතෙන්නේ මෙහෙමයි හොඳ, මට හිතෙන්නේ මෙන්න මේ තෙල් වර්ගය හොඳයි. ඉතින් යාට හිතෙන එක හරියන්නේ නැහැ. ඒක හදපු කෙනා කියන්න ඕන මොකක්ද ඒකට හරි දෙයි කියලා. තේරුණාද? ඉතින් ඒක තමයි ඕනම විදුලි උපකරණයක් එක්ක මොකද්ද ලැබෙන්නේ? ඒකට කැටලොග් එකක් ලැබෙනවා. හරිද? ඒකට අත්පොතක් ලැබෙනවා. ඒකේ තියෙනවා ඒක භාවිතා කරන්නේ කොහොමද? ඒ සමාගම විසින්, නිෂ්පාදිත සමාගම විසින් ඒක ඔබේ අතට එවලා තිබෙනවා. ඒක යම් දෝෂයක් ඇති වුණොත් හදාගන්නේ කොහොමද? ඒක වැඩ කරන්නේ කොහොමද? ඒක දිනපතා නඩත්තු කරන්න ඕන කොහොමද? ඒක පිරිසුදු කරන්න ඕන කොහොමද? හරිද? ඒක පාවිච්චි කළ යුත්තේ කොතනද? ඒක තියන්න ඕන බිමද නැත්නම් උඩකද? ඒක තියලා තියන්න ඕන රස්නේ තැනකද? සිසිල් ස්ථානයකද? කොහොමද ඒකට දෙන්න ඕන වෝල්ටීයතාවය කොච්චරද? කොච්චර ධාරාවක් ඇම්පියර් ගාණක් ඒකට කොච්චර දෙන්න ඕනද? ඒ සමාගම විසින් කියන මෙන්න මෙච්චර ගාණක් දෙන්න. ඔයා මීට වඩා දුන්නොත් මේකේ දෝෂ හට ගන්නවා. තේරෙනවද? වෙන අපි කියනවා නෑ අපේ ගෙදරට ගෙනාව නෑ එහෙම හරියන්නේ නෑ. ඒ සමාගමෙන් කිව්වට හරියන්නේ නෑ. අපේ ගෙදර තියෙන එක තමයි අපි දෙන්නේ. අපිට පුළුවන් කරන්ට් එක අපි දෙනවා. හරිද? එයා කිව්ව හරියන්නේ නෑ. එයා කියන තෙල් වර්ගය අපිට දාන්න බෑ. අපේ ළඟ තියෙන තෙල් වර්ගය දානවා. මොකෝ අපේ ගාවනේ තියෙන්නේ. අපිට ඕන එක දානවා කියලා හරියනවා. එහෙම කියලා හරියන්නේ නෑ. තේරුණාද? නිෂ්පාදිත සමාගම නිෂ්පාදකයා යමක් කිව්වනම් ඒක තමයි ඒක කරන්න ඕනේ. ඇයි? එයා තමයි දන්නේ මේක වැඩ කරන්නේ කොහොමද, මේක දුවන්නේ මොන විදිහටද, ඒ ඔක්කොම දන්නේ ඒක හදපු කෙනා. මේ වගේ තමයි මේ මැවිල්ල. මේ මැවිල්ල දෙවියන් වහන්සේ විසින් එකක් නෑර කරලා තිබෙනවා. මේ මැවිල්ලේ ධර්මිෂ්ඨකම මොකද්ද, කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද කියන එක හරියටම දන්නේ දෙවියන් වහන්සේ. ඒක නිසා අපිට බෑ තීරණය කරන්න හරි මොකද්ද වැරදි මොකද්ද කියන එක පිළිබඳව. ධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේ තීරණය කළා. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මොකද්ද කියලා අපිට ලියලා දීලා තිබෙනවා. දැන් ක්‍රිස්තියානි අයටත් ධර්මිෂ්ඨකම ගැන විවිධ අදහස් තිබෙනවා.
දැන් ඔබට තියෙන එක එක ධර්මිෂ්ඨකම් ගැන අදහස් හරියන්නේ නැහැ. හරිද? ඔයාලගේ ධර්මිෂ්ඨකමේ මාර්ග හරියන්නේ නැහැ. නෑ හොඳයි නේ ඒකනේ හොඳ. මිනිස්සුත් පිළිගන්නවනේ ඒක හොඳයි කියලා. මිනිස්සු පිළිගන්න එක නෙමේ දෙවියන් වහන්සේ එවල තියෙන මේ බයිබලයේ තමයි අපිට දීලා තියෙන අත්පොත මේ පොළවේ ජීවත් වෙද්දී. හරිද? මේකේ තමයි කියලා තියෙන්නේ මොනවද ක්‍රම මොනවද ජීවත් වෙන්න තියෙන නීති. කොහොමද ඔබ පාලනය වෙන්නේ? ධර්මිෂ්ඨකම මොකද්ද? 50-10ක් ප්‍රධාන විදිහට දීලා තිබෙනවා. ඊට අමතරව වෙනම ව්‍යවස්ථාවක් දීලා තිබෙනවා. මේ පොළව පාලනය වීම පිළිබඳව සහ මිනිස්යාගේ ඉදිරි ගමන, මිනිස්යාගේ හැසිරීම සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ නීති රීති රැසක් දීලා තිබෙනවා. මෙන්න මේ නීති රැස, මේ නීති පද්ධතිය තමයි ධර්මිෂ්ඨකම කියලා කියන්නේ. දැන් ශුද්ධාත්මයන් වහන්සේ මොකද්ද කරනවා කියන්නේ? ධර්මිෂ්ඨකම ගැන නුඹලට අඟවල දෙනවා. මොකද්ද ඒ කියලා කියන්නේ? ධර්මිෂ්ඨකම ගැන මොකද්ද අඟවනවා කියලා කියන්නේ? උන්වහන්සේ කියපු දේ මොනවද? උන්වහන්සේ කරන්න එපා කියපු දේ මොනවද කියලා ඔයාලට තේරුම් කරලා දෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල මෙන්න මේ ව්‍යවස්ථාවන් නුඹලාට පැහැදිලි කරලා දෙනවා. ජේසුස් වහන්සේ කන්ද උඩ දේශනාවේදී ආත්මයන් වහන්සේ තුලින් කතා කරමින් දසපනතේ සහ ව්‍යවස්ථාවන් වල තිබුණු විවිධ කාරණා මිනිස්යන්ට අවබෝධ කරලා තේරුම් කරලා දුන්නේ අන්න ඒකයි. තේරෙනවද? කන්ද උඩ දේශනාව මතෙව් පොතේ 3 වෙනි 4 වෙනි 5 වෙනි 6 වෙනි පරිච්ඡේද ඔබ කියවන්න. ඒක තමයි ජේසුස් වහන්සේ දේශනා කළ ප්‍රධානම ඉගැන්වීම. උන්වහන්සේ ආත්මයන් වහන්සේ තුලින් කතා කරමින් ධර්මිෂ්ඨකම මොකක්ද කියන එක හරියටම පැහැදිලි කරලා දෙනවා. හරිද? ඒ ඔක්කොම අතීත ව්‍යවස්ථාවන් උන්වහන්සේ දීලා තිබුණු නීති රීති පද්ධති තුලින් තමයි ඒ සියලු දේවල් පැහැදිලි කරලා දෙන්නේ. දැන් ඕක තමයි අපිත් මේ වර්ෂයක් පුරාම කරමින් හිටියේ. දැන් වෙන ගොඩාක් දේශනා කරලා වෙන ගොඩාක් ඔබ ආස කරන දේවල් කිය අපිට ගොඩාක් එක එක මේ බයිබලයේ කතන්දර කී ඉන්න තිබුණා. හැබැයි ඒ ඔක්කොම කතා පැත්තක දාලා මේ අවුරුද්දක් පුරාම ඔබට පාපය ගැන උගන්න පාපයෙන් වෙන් වෙන විදිහ උගන්න හරිද? ධර්මිෂ්ඨකම මොකක්ද? උන්වහන්සේගේ ව්‍යවස්ථා මොනවද කියලා උගන්න ඒකම නැවත ඔබට තහවුරු කරලා දෙමින් ඒකම යලි විවිධ ක්‍රමවලට ඔබට පැහැදිලි කර දෙමින් සිටින්නේ ඇයි? ඔබ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට නම් මෙන්න මේ කියන දේවල් මත ගොඩ නැගෙන්නට අවශ්‍යයි. හරිද? ගොඩාක් දේශනා ඇහුවා කියලා ශුද්ධාත්මය ඔබ තුල ඇවිලෙන්නේ නැහැ. හරිද? දේව වචනේ ඇහුවා කියලා ගොඩාක් දේව වචනේ කියුවා කියලා ගොඩක් දේශනා අහලා ඔබ ආස කරන ගොඩක් ඉගැන්වීම් තේරුම් ගත්තා කියලා මේ ඔබ තුල ශුද්ධාත්මය ඇවිලිලා වෙනසක් වෙන්නේ නැහැ. හරිද? බයිබලේ ඉගෙන ගත්ත අය ගොඩක් ඉන්නවා. මේ බයිබලේ කටපාඩම් කරපු අය ඉන්නවා. මේ බයිබලේ ගැන ඉහළ උපාධි හදාරපු අය ඉන්නවා. හැබැයි ඔවුන් තුල ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව සිදු වෙන්නේ නැහැ. මෙන්න මේ කියන දේවල් තුන ඔවුන් තේරුම්ගෙන නැත්තම්. පාපයේ තේරුම් අරන් පාපයෙන් වෙන් වෙලා නැත්තම් එයා කොච්චර බයිබල් විශාරදයෙක් වුණත් වැඩක් නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ ඔහු තුල ක්‍රියා කළා නැහැ. ඔහු ධර්මිෂ්ඨකම මොකද්ද? දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් ගැන තේරුම් අරගෙන ඒවා තමන්ගේ ජීවිතෙන් පවත්වන්න කටයුතු කළ නැත්තම් වැඩක් නැහැ. පංච පුස්තකය ගැන PhD කරපු අය ඉන්නවා. පංච පුස්තකය ගැන දැඩි ලෙස ගවේෂණය කළ අධ්‍යයනය කරපු අය ඉන්නවා. හැබැයි ඔවුන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පිළිගන්නේ. තේරුණාද? ධර්මිෂ්ඨකම පිළිගන්නේ නැතුව මොකටද මේක අධ්‍යයනය කළා? ඒ ඉගෙන ගත්ත දේ ඔබ අදාළ කරගන්න අවශ්‍යයි. හරිද? විවිධ පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කරමින් ඉතිහාස මේ පොත්පත් හොයා බලමින් මේ ව්‍යවස්ථාවන් පිළිබඳව ඉගෙන ගන්න අය ගොඩාක් ඉන්නවා. මේ බයිබල් විද්‍යාලවල ගොඩාක් ශිෂ්‍යයෝ මේ දවස්වල ඔවුන්ට වෙනම විෂයක් තිබෙනවා. පංච පුස්තකය. හරිද? ඔවුන්ට වෙනම තිබෙන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් ගැන ඉගෙන ගන්න. හරිද? ඩිප්ලෝමාවට තියෙන පංච පුස්තකය ඉගෙන ගන්න. BTH වලට තියෙනවා. ඊළඟ ආචාර්ය උපාධි වලට මේ ව්‍යවස්ථාවන් ඉගෙන ගන්න තිබෙනවා. ඔවුන් ඔක්කොම ඉගෙනගෙන තමයි බයිබල් විද්‍යාලයෙන් එන්නේ. හැබැයි බොහෝ දෙනෙක් ඒ ඉගෙනගත්ත ව්‍යවස්ථාව පිළිගන්නේ නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන් තුල ක්‍රියා කරලාද කියන එක තේරුම් ගන්න අවශ්‍යයි. හරිද? ඒ කියපු දේ අදාළ වෙන්නේ නැහැ අපේ ජීවිතේ. ඒක ඉගෙන ගත්තා නම් බයිබලයේ තියෙනවා නම් ඒක වෙන්න ඕන අපේ ජීවිතේ. ඊළඟ දේ තමයි විනිශ්චය ගැන. විනිශ්චය ගැන අපි ඔබට විටින් විට කාරණා පැහැදිලි කරලා දුන්නා. එලිදරව් පොතේ විස්තර වෙන විනිශ්චය, ලෝකයට පැමිණෙන්නට ආරම්භ වෙලා තිබෙන විනිශ්චය, ඒ වගේම යෙසායා යෙරමියා පොත්වල කියලා තිබෙන අවසාන කාලයේ පැමිණෙන්නට තිබෙන විනිශ්චය පිළිබඳව අපි ඔබට නිතර පහුගිය කාලේ උගන්වනු ලැබුවා. ඇයි ඒ?
විනිශ්චය ගැන පැහැදිලි කරලා දෙන්නේ කවුරු පැමිණුණාමද? විනිශ්චය ගැන හැඟීමක්. දැන් ඔන්න විනිශ්චය එන්නයි යන්නේ. ජේසුස් වහන්සේ නැවත එන්නයි යන්නේ. දැන් විනිශ්චය පැමිණිලා උන්වහන්සේ කියපු මාර්ගවල නැති අය දෙවියන් වහන්සේ විනිශ්චය කළා. ඔවුන්ට ප්‍රශ්න වලට මැදි වෙන්න වෙනවා. විනිශ්චය පැමිණෙනවා. ධර්මිෂ්ඨ අයව ධර්මිෂ්ඨ විදිහට විනිශ්චය කරනවා. අධර්මිෂ්ඨයන් ඔවුන්ගේ ක්‍රියාවල හැටියට විනිශ්චය කරනවා. මේ විනිශ්චය පිළිබඳව තේරුම් යන්න පටන් ගන්නේ මේ විනිශ්චයේ තිබෙන බරපතලකම ඔබට හැඟෙන්න පටන් ගන්නේ මොකක් වුණාමද? ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරද්දී ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්නේ නැත්නම් විනිශ්චය ගැන ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඔබට විනිශ්චය ගැන බයක් ඇති වෙන්නේ නැහැ. විනිශ්චය උදෙසා වෙන් වෙන්නට පැමිණෙන විනිශ්චයෙන් ගැලවෙන්නට ඔබට හිතේ බයක් ඒ වෙනුවෙන් කැපවීමක් ඇති වෙන්නේ නැහැ. ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව ඔබ තුල නැත්තම්. දැන් පැහැදිලි වෙන්න අවශ්‍යයි. ශුද්ධාත්මයන් වහන්සේ ආවම මොකද්ද වෙන්නේ? හරිද? ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ විවිධ අදහස් ගොඩාක් තියෙනවා. දැන් මෙන්න මේක සරලව තේරුම් ගන්න. ශුද්ධාත්මයන් වහන්සේ ආවම ඉස්සෙල්ලම ඔබට පාපයෙන් වෙන් වෙන්න තේරුම් කරලා දෙනවා. හරිද? ඊළඟට දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම මොකක්ද කියලා උගන්වලා ධර්මිෂ්ඨ වෙන විදිහ ඔබට උගන්වනවා. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ ආවම අවසානයේ පැමිණෙන්නට යන විනිශ්චය ගැන උගන්වලා විනිශ්චයේදී ඔබට යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්න විනිශ්චයේදී දඬුවම් නොලබා සිටින විදිහ දෙවියන් වහන්සේ ඔබට උගන්වනවා. හරිද? මෙන්න මේ තුන තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීමකදී ඔබ තුල සිදුවෙන්නට අවශ්‍ය අත්‍යවශ්‍ය කාරණා. ඒක නිසා තමයි ජේසුස් වහන්සේ ප්‍රධාන විදිහට මෙන්න මේ දේවල් ටික කියන්නේ. තව ගොඩක් දේවල් තිබෙන ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව. ජේසුස් වහන්සේ මෙතන කියනවා මම මේ දේවල් ඔක්කොම නුඹට කිව්වොත් දැන් නුඹලට තේරෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ නම් සැබෑකම ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කතා නොකර උන්වහන්සේ අසන දේ කියා පැමිණෙන්නට තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරනසේක. උන්වහන්සේ මා ගෞරවයට පමුණුනසේක. මක්නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශ කරනසේක. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණුණාම ඉතුරු දේවලුත් පැහැදිලි කරලා දෙනවා කියලා කියනවා. දැන් ඒ ඉතුරු දේවල් මොනවද? අන්න ඒ ඉතුරු දේවල් පාවුල්තුමා විසින් මීළඟ පොත්වල පාවුල්තුමාගේ ලියවිලි වල සඳහන් කරලා තිබෙනවා. ඒ පොත්වල විස්තර වෙනවා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පැමිණෙන දීමනාවන් පිළිබඳව. දැන් ඒව තමයි ශුද්ධාත්මයන් වහන්සේගෙන් පැමිණෙන ඊළඟ දේවල්. හරිද? ඒ දීමනාවන් ලැබෙන විදිහ, දීමනාවන් අත්කර ගන්න විදිහ පාවුල්තුමා අපිට විස්තර කරලා දීලා තිබෙනවා. ඒක අපිට දකින්න පුළුවන් පළමුවෙනි කොරින්ති පොතේ 12 වෙනි පදයේ 12 වෙනි පරිච්ඡේදයේ සිට 12 වෙනි පරිච්ඡේදය 13 වෙනි පරිච්ඡේදය 14 වෙනි පරිච්ඡේදය පළමුවෙනි කොරින්ති පොත. මේවා කියවද්දී අපිට පැහැදිලි වෙනවා ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් පාවුල්තුමා විසින් අපිට ලබා දීලා තිබෙනවා. මේ පිළිබඳව අපි මීට කලිනුත් අපි මේ channel එකේ අපි ඒ දේශනාවන් ඇතුළත් කරලා තිබෙනවා. ඔබට ඒ අතීත දේශනාවන් බලලා ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ශුද්ධාත්මයන් වහන්සේ ලබා දෙන දීමනා පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරන්න පුළුවන්. 12 වෙනි පදයේ සිට ඉදිරියට යද්දී ඒ දීමනාවන් පිළිබඳව විස්තර කරනවා. ඉතින් උන්වහන්සේ දෙන දීමනාවන් එහි සඳහන් වෙනවා. දැන් මේ දීමනාවන් වලට එන්න කලින් අර කියපු තුන ඉස්සෙල්ලම සිද්ධ වෙන්න අවශ්‍යයි. අර දීමනා ඊළඟට 9ක් පිළිබඳව මෙහි විස්තර වෙනවා. ඉතින් নানা ප්‍රකාර දීමනා ඇත්තේය. පළමුවෙනි කොරින්ති පොත 12 වෙනි පරිච්ඡේදය 4 වෙනි පදයේ සිට අපි 15ට කියවමු. බයිබලේ පෙරලගත්ත කෙනෙක් ඉක්මනට කියවන්නේ ඒක. ඉතින් নানা ප්‍රකාර දීමනා ඇත්තේය. නමුත් එක ආත්මයනම් වහන්සේය. নানা ප්‍රකාර සේවය කිරීම ඇත්තේය. නමුත් එක ස්වාමීන් වහන්සේය. নানা ප්‍රකාර ක්‍රියා කිරීම ඇත්තේය. නමුත් සියල්ලන් තුලෙහි සියල්ල කරවන්නේ එක දෙවියන් වහන්සේය. නමුත් ආත්මයනම් වහන්සේ ප්‍රකාශ වීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනීය පිණිසය. කෙසේද යත් ආත්මයනම් වහන්සේ කරන කොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද එම ආත්මයනම් වහන්සේ කරන කොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද එම ආත්මයනම් වහන්සේ තුල වෙන කෙනෙකුට ඇදහිල්ලද එම ආත්මයනම් වහන්සේ තුල තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනාවද තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද තවත් කෙනෙකුට ධර්ම වාක්‍ය කීමද
වෙන කෙනෙකුට ආත්මවල විමසීමද තවත් කෙනෙකුට නාන වර්ග භාෂාද තවත් කෙනෙකුට භාෂා තේරුම් කර දීමද දෙන ලද්දේය. නමුත් ඒ එකම වූ ආත්මයන් වහන්සේ තමන් කැමති ලෙස එකිනෙකාට වෙන වෙනම බෙදා දෙමින් මේ සියල්ල කරවනසේක. හරි. ශුද්ධාත්මයන් වහන්සේ මොකද්ද කරන්නේ? එක එක්කෙනාට තමන් කැමති විදිහට තමන් සතු දීමනාවන් බෙදලා දෙනවා කියලා මෙහි විස්තර වෙනවා. මෙන්න මේ විවිධ දීමනාවන් තිබෙනවා. දැන් එක එක අයට දෙන දීමනාවන් වෙනස්. එක්කෙනෙක්ට ලැබෙන දීමනාව නෙවෙයි අනික් කෙනාට ලැබෙන්නේ. හරිද? දෙවියන් වහන්සේ තමන් කැමති විදිහට හොයලා බලලා ඔබ ගැන විමසලා තමයි එම දීමනාවන් ඔබට ලබා දෙන්නේ. අන්‍ය භාෂාවේ දීමනාව තිබෙනවා. විවිධ අශුද්ධ ආත්ම දුරු කිරීමේ දීමනාව තිබෙනවා. රෝග සුව කිරීමේ දීමනාව තිබෙනවා. මෙන්න මේ කියන දීමනාවන් ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඔබට ලබා දෙනවා. ඉතින් මේ දීමනාවන් වෙතට පැමිණෙන්නට පෙර ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. අන්න අර කියව මුල් කාරණා තුන ඔබේ ජීවිතේ තාම සිද්ධ වෙලා නැත්තම් මේ දීමනා භාවිතා කිරීම ඊටාම භයානක බව හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. පාපයෙන් වෙන් නොවන කෙනෙක් පාපය ගැන හැඟීමක් නැතුව දෙවියන් වහන්සේගේ විවස්ථා ගැන උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ගැන අවබෝධයක් නොමැතිව දිගින් දිගටම පාපයට වැටෙමින් සිටින කෙනෙක් මතු පැමිණෙන විනිශ්චය ගැන තේරුමක් නැතුව නිකන් ඔහේ Tamanට ලැබෙන දීමනාව භාවිතා කරන කෙනෙක් ඊටාම විනාශකාරී මාර්ගයක ගමන් කරන බව තේරුම් ගන්න අවශ්‍යයි. පැහැදිලිද? ඒක නිසා දීමනා වලට පැමිණෙන්න පෙර ජේසුස් වහන්සේ මුලින් කියපු අර ආත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීමේ මුල් ස්වરૂප තුන හොඳින් තේරුම් ගන්න. ඔබ පාපයෙන් වෙන් වෙලා නම් තමයි ඊළඟට ඔබ පාපයෙන් වෙන් වෙන්න උත්සාහ කරමින් ඔබ තුල දැන් පාපයෙන් වෙන් වෙන හැඟීම ඇති වෙලා තිබෙන්න අවශ්‍යයි. ඔබ වැටෙන වැරදි ක්‍රියාවන් කැඩෙන පනත් ඒව නිවැරදි කර ගැනීමට ඔබගේ සිත යොමු කරගෙන ඒවයින් වෙන් වෙලා තමයි ඒවයින් වෙන් වෙනට ඔබ කැප වෙලා තමයි ඊළඟට අශුද්ධ ආත්ම දුරු කිරීමේ දීමනාව භාවිතා කළ යුත්තේ. දැන් ඒක දීමනාවක්. යම් කෙනෙක් පාපයෙන් වෙන් වෙන්නේ නැතුව අශුද්ධ ආත්ම දුරු කිරීමේ දීමනාව භාවිතා කළොත් විශාල ව්‍යසනයකට ඔහුට පත් වෙන්න සිද්ධ වෙනවා. ඔහු ඇත්තන පාපයෙන් වෙන් වෙන්නේ නැතුව යම් කෙනෙක් ලෙඩ හොඳ කිරීමේ දීමනාව පාවිච්චි කළොත් ඔබ යාඥා කරන කෙනාට තිබෙන ලෙඩේ ඔබට පැමිණෙනවා. හරිද? ඔබ මේ කියපු විදිහට පාපයෙන් වෙන් වෙන්නේ නැතුව අන්‍ය භාෂා කතා කරන්න ගියොත් මොකද වෙන්නේ? ඔබගේ ආත්මය ඉහළට වර්ධනය වෙනවා. වර්ධනය වෙලා එක එක අශුද්ධ ආත්මත් එක්ක ආත්මික තලවල ඇසුරකට ඔබ ගමන් කරනවා. ඉහළ ආත්මික තලවලදී ස්වර්ගයෙන් වැටුණු සමහර අශුද්ධ දේවදූතයන් ඔබව ඉහළදී අල්ලගෙන ඔබ තුලට වැරදි ඉගැන්වීම්, වැරදි ධර්මයන් ඔබව දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන මාර්ගයකට සම්පූර්ණයෙන් පටහැනි දේවල් ඔබේ ආත්මයට කවන්න පටන් ගන්නවා. ඔබ පාපයෙන් වෙන් නොවි අන්‍ය භාෂාව කතා කරන්න පටන් ගත්තොත්. අන්‍ය භාෂාව කතා කරන සියලු දෙනා මේ නිසා සැලකිලිමත් වෙන්න. ඔබට අන්‍ය භාෂාවේ දීමනාව තිබෙනවා. වෙන්න පුළුවන්. හැබැයි ඔබ පාපයෙන් වෙන් වෙන්න තාම හිතලා නැත්නම් එහෙමනම් ඔබ තුලට වැරදි ඉගැන්වීම් පැමිණීමේ දැඩි අවදානමක් තිබෙන බව හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. සාතන් ඔබට දර්ශන පෙන්වන්න පටන් ගන්නවා. හරිද? ඔබ අන්‍ය භාෂාවල යාඥා කර කර ඉද්දී සාතන් ඔබට විවිධ සිහින දර්ශන පෙන්වන්න පටන් ගන්නවා. පාපයෙන් වෙන් වෙන්නට ඔබ සිත යොමු කරගෙන නැත්නම් ඔබ ධර්මිෂ්ඨකමට මාරු වෙන්න තාම හිතලා නැත්නම් කියපු මුල් දේවල් තුන ඔබ අතහැරලා නම් ඊළඟ කැලට ඇවිල්ලා තිබෙන්නේ. එහෙනම් ඒ අතරේ සාතන් ඔබට මඟ පෙන්වන්න පටන් ගන්නවා. හරිද? මේ ආත්මික ගමන හොඳ සැලකිල්ලෙන් යන්න අවශ්‍යයි. ඒකයි ජේසුස් වහන්සේ කියන්නේ මේක පටුයි. හොඳට බලාගෙන කියපු පිළිවෙලට අඩිය තියාගෙන එන්න. පටු මාර්ගයක අපිට හිතන විදිහට එහෙට මෙහෙට පැන දුව සෙල්ලම් කර කර යන්න බෑ. හරිද? ගලින් ගලට අඩිය තියලා පටු මාර්ගයක යද්දී ඒ තියෙන පිළිවෙලට අඩිය තිය යන්න ඕන. පිළිවෙල ඊටා වැදගත්. අනුපිළිවෙල. මොකද්ද මේ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වීම අනුපිළිවෙල? පළවෙනි එක මෙන්න මේ කියපු මුල් කාරණා තුල තියෙන අවශ්‍යයි. ඒ තුන අතහැරලා කවුරු හරි පාපයේ කමක් නැහැ කියලා පාපයට වැටි ඊළඟ කෑල්ලට ආවොත් ලොකු විනාශයක් තමයි යාට සිද්ධ වෙන්නේ. තේරුණාද? මෙන්න මේ දීමනාවන් සියලු දෙනා විසින් පිළිගන්නට අවශ්‍යයි. එක එක අයට එක එක දීමනාවන් බෙදලා දීලා තිබෙනවා. අර දැන් මෙතන ඉන්න මේ සම්බන්ධ වෙලා ඉන්න බොහෝ අය, ඒ වගේම YouTube එකකින් මේක සම්බන්ධ වෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාට ශුද්ධාත්මයන් වහන්සේ විවිධ දීමනාවන් මේ වන විට ලබා දීලා තිබෙනවා.
දැන් මේ निराහාර කාලයට ඇතුල් වෙට සිටින අයට මේ වන විට අන්‍ය භාෂාවේ දීමනාව සමහර අය ලබාගෙන ඉන්නවා. ඒ වගේම විවිධ දීමනාවන් ඔබ තුල දෙවියන් වහන්සේ ප්‍රගුණ කරමින් සිටිනවා. දැන් මෙන්න මේ දීමනාව ඔබට ලැබෙනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. එක එක අයට එක එක දීමනාවන්. එක දීමනාවක් තියෙන කෙනා අනික් කෙනාව සුළු කරලා දකින්න එපා. ඔබට අන්‍ය භාෂාවේ දීමනාව තියෙනවා. අනික් කෙනාට අන්‍ය භාෂාවේ දීමනාව නැති වෙන්න පුළුවන්. දැන් ඒක ප්‍රශ්නයක් නැහැ. එයාට වෙන දීමනාවක් දීලා ඇති. ඔබ යාඥා කරනකොට අශුද්ධාත්ම පහ වෙනවා. හැබැයි තව කෙනෙක්ට ඒ දීමනාව නැහැ. හැබැයි යාට වෙන දීමනාවක් දෙවියන් වහන්සේ දීලා ඇති. ඒක නිසා එක එක අයගේ ආත්මයන් වහන්සේ දීලා තිබෙන සියලු දේ පිළිගන්න. කිසිවෙක් ප්‍රතික්ෂේප කරන්න හෝ කිසිවෙක් අඩු හෝ වැඩි හෝ වැඩිපුර හොඳ වෙන්නේ නැහැ කවුරුවත්. ඒක දෙවියන් වහන්සේ තීරණය කරපු විදිහ. හරිද? ඒ දීමනාවන් තිබෙනවා. දැන් මේ ලැබපු දීමනා පාවිච්චි කරන්න කලින් පාපයෙන් වෙන් වෙලාද කියලා හොඳට බලලා පාවිච්චි කරන්න. ක්‍රිස්තියානි සභාවේ බොහෝ දෙනා දේව සේවයට ආපු අය අතරින් බොහෝ දෙනෙක් පවා පාපයෙන් වෙන් වෙන්න කැප වෙන්නේ නැතුව, පාපයෙන් වෙන්වීමට ඉගෙන ගන්නේ නැතුව, ධර්මිෂ්ඨ මාර්ග ඉගෙන ගන්න නැතුව දීමනා භාවිතා කළා ලොකු විනාශයන් වලට ගමන් කරමින් සිටිනවා. හරිද? අපිත් සමහර කාලවලදී දෙවියන් වහන්සේ දුන්න දීමනාවන් භාවිතා කළා පාපයෙන් වෙන්වීමකින් තොරව. ඒකෙන් විශාල අයහපතක් තමයි සිදු වුනේ. ඒකෙන් විනාශයක් සිදු වුණා මිසක් ඒකේ යහපතක් සිද්ධ වුණේ නැහැ. හරිද? සමහර විට මේ දීමනා පාවිච්චි කරද්දී වටේ ඉන්න අයත් හිතනවා නියමයි টොප් මෙයාට හොඳ බලයක් තියෙනවා බලන්න මෙයාට තියෙන ආලේපය මෙයා යාඥා කරද්දී අශුද්ධාත්ම යනවා පහ වෙනවා මගේ ලෙඩේ හොඳ වුණානේ මෙයා නියමයි කිය ඉන්නවා. හැබැයි ඒ නියම එක්කෙනා තමන්ගේ පාපයෙන් ධර්මිෂ්ඨකමට මාරු වෙලා නැත්තම් ඒක ඒ හොඳකම වැඩි කල් පවතින්නේ නැහැ. ඒක අයහපතක් වෙන්න වැඩි දවසක් ගමන් කරන්නේ නැහැ. ඊළඟට පාවුල්තුමා විස්තර කරන ශුද්ධාත්මයන් වහන්සේ ඊළඟට මොකද කරන්නේ? දීමනා ලබා දීලා එක එක අයව සුදුසු විදිහට අභ්‍යන්තරයෙන් පුහුණු කරනවා. ඊළඟට ඒ එක එක දීමනා ලැබපු අය එක් එක් සභාවන් වල සිටින අය ඊළඟට ඔවුන්ට විවිධ කැඳවීම් දෙවියන් වහන්සේ විසින් ලබා දෙනවා. ඒව ඔක්කොම ශුද්ධාත්මයන් වහන්සේ විසින් තමයි එම කැඳවීම් අපිට ලබා දෙන්නේ. ඒ පිළිබඳව පළමුවෙනි කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ සිට විස්තර වෙනවා. කැඳවීම් ප්‍රධාන කැඳවීම් පහක් පිළිබඳව එහි විස්තර වෙනවා. ඒ කැඳවීම් එක එක අයට ශුද්ධාත්මයන් වහන්සේ කැමති විදිහට ඔවුන්ව කැඳවනු ලබන සේවයට දෙවියන් වහන්සේ සමහර අයව ප්‍රේරිතවරුන් විදිහට කැඳවනවා. ඊළඟට අනාගත වක්තෘවරුන් විදිහට කැඳවනවා. ගුරුවරුන් විදිහට කැඳවනවා. ආශ්චර්ය කරන්නන් විදිහට සමහර පිරිසක් කැඳවනවා. සුව කිරීමේ දීමනා සහ උපකාර කිරීමේ ආණ්ඩු ඒ කියන්නේ සභා පාලක දීමනාව සහිතව සමහර අයව කැඳවනවා. හරිද? මෙන්න මේ සේවාවන් උදෙසා දෙවියන් වහන්සේ කැඳවීම් දෙනවා. හරිද? ඒ කැඳවීම් කියලා කියන්නේ වෙනම එකක්. කැඳවීම් ප්‍රධාන කැඳවීම් පහක් පිළිබඳව මෙහි විස්තර වෙනවා. ඉතින් ඒ කැඳවීම් ඊළඟට දෙද්දී අපි ඒ එක එක අපිට ලැබෙන කැඳවීමට යටහත් වෙන්න අවශ්‍යයි. අපේ කැඳවීම මොකක්ද කියලා තේරුම් ගන්න අවශ්‍යයි. ඔබ ගුරුවරයෙක්ද? ඔබ අනාගත වක්තෘවරයෙක් විදිහට කැඳෙව්වද? එහෙම නැත්නම් ඔබ වෙන දේශපාලනික දෙයකට හෝ සභා පාලක කැඳවීමකට ඔබ කැඳෙව්වද කියන එක පිළිබඳව ඔබ ඊළඟට තේරුම් ගන්නට අවශ්‍යයි. කැඳවීම පිළිබඳව අපි මීට ඉහතදී මේ channel එකේ සහ වෙනත් ස්ථානවල අපිත් එක්ක රැඳිලා හිටපු අයට ඔබට මතක ඇති අපි කැඳවීම පිළිබඳව මීට පෙර ඉගැන්නුවා. අනාගත වක්තෘවරයෙක්ගේ කැඳවීම කුමක්ද? ඉවැන්ජලිස්ට්වරයෙක්ගේ කැඳවීම කුමක්ද? පූජකවරයෙක්ගේ කැඳවීම කුමක්ද? දෙවියන් වහන්සේ විසින් ලබා දෙන දේශපාලනික කැඳවීම මොනවද? සභා පාලක කැඳවීම කොයි වගේද කියන එක මේ කැඳවීම පිළිබඳව මීට ඉහත අපි උගන්වලා තිබෙනවා. ඒවා ඔබට කලින් දේශනා අහලා මේ channel එකේ ආපස්සට ගිහිල්ලා ඒ දේශනා හොයලා බලලා ඔබට ඒව ඉගෙන ගන්න පුළුවන්. ඒ සියලු කැඳවීම් ශුද්ධාත්මයන් වහන්සේ විසින් ලබා දීලා තිබෙනවා. මේ විදිහට ආත්මයන් වහන්සේ පැමිණි කල උන්වහන්සේගේ සේවය උදෙසා පිරිසක් වෙන් කර ගන්නවා. දැන් ඒ සේවයට පිරිසක් වෙන් කර ගන්නකොටත් අර මුල් කියපු කාරණා තුල ඔවුන් තුල සිද්ධ වෙලා නැත්තම් ඔවුන් සේවයට ඇවිල්ලත් ලොකු ව්‍යසනයක් තමයි කරන්නේ. එවැනි අය සේවයට ආවා කියලා ඔවුන් සේවය කරා කියලා ඔවුන්ට ස්වර්ගයට යන්න බැරි බව තේරුම් ගන්න අවශ්‍යයි. හරිද? මුල් කාරණා තුන තමයි ප්‍රධානම. මුල් කාරණා තුනෙන් එහා පැත්තේ ඔබ මොන දීමනාව ලබලා මොන කැඳවීම ලබලා මොන සේවයක් කළත් ස්වර්ගයේ දොරටු ඇරෙන්නේ නැති බව තේරුම් ගන්න අවශ්‍යයි. ඒක ජේසුස් වහන්සේ කියලා තියෙනවා. අන්තිම කාලේ බොහෝ පිරිසක් ඇවිල්ලා දොරටුව ගාව ස්වර්ගයේ දොරටුව ගාව ඉඳගෙන කියනවා අපි ඔබ වහන්සේගේ නාමයෙන් යක් උදුරු කළා, රෝග සුව කළා, වීදිවල ඔබ වහන්සේ කෙන ඉගැන්නුවා.
ඇයි අපිව ස්වර්ගයට අරගන්නේ නැත්තේ? ජේසුස් වහන්සේ මොකද කියන්නේ? ඔයාලා මේ ඔක්කොම දීමනා පාවිච්චි කළා වෙන්න පුළුවන්. ඔයාලා එක එක දේවල් කළා වෙන්න පුළුවන්. හැබැයි මගේ කැමැත්ත කරපු තැනැත්තා මිස වෙන කවුරුවත් මේ ස්වර්ගයේ දොරටු වලින් ඇතුල් වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා අපි කොච්චර කාලයක් අවුරුදු ගාණක් සේවය කළාද? අපි කොච්චර මිනිස්යන්ට සුභාරංචිය දුන්නාද? අපි කොච්චර රෝගීන් ප්‍රමාණයක් සුව කළාද? අපි යක්ෂාත්ම දුරු කළාද කියන එක මත කිසිවෙක්ට ස්වර්ගයට යන්න බෑ. ස්වර්ගයට යාම සඳහා අර මුල් කාරණා තුන පිළිබඳව මනා අවබෝධයක් සහ ඊට හැඩගැසීමක් අත්‍යවශ්‍ය වෙනවා. දැන් ඔබට තේරුම් ගන්න අවශ්‍යයි ප්‍රධානම අත්‍යවශ්‍ය වෙන්නේ මුලින් ජේසුස් වහන්සේ ශුද්ධ මතෙව් පොතේ කියපු කාරණා තුන. මොනවද? ආත්මයන් වහන්සේ පැමිණි කල පාපය ගැන අංගවල දෙනවා, ධර්මිෂ්ඨකම ගැන උගන්වනවා, විනිශ්චය ගැන කියලා ඔබව ඒ උදෙසා පුහුණු කරනවා. මෙන්න මේව තමයි ප්‍රධානම අත්තිවාරම් තුන ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරනවද නැද්ද කියන එක තීරණය වෙන. අනිත් දේවල් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් දේවල් සාතන්ට දෙන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේ කියපු මුල් කාරණා තුන සාතන්ට දෙන්න විදිහක් නැහැ. සාතන් කවදාවත් ඔබව ධර්මිෂ්ඨකමට පුහුණු කරන්නේ නැහැ. සාතන් කවදාවත් ඔබව පාපයෙන් වෙන් කරන්න කටයුතු කරන්නේ නැහැ. සාතන් කවදාවත් මතු පැමිණෙන විනිශ්චය ගැන ඔබට උගන්වන්නේ නැහැ. ඇයි? ඒ විනිශ්චය පැමිණෙන්නේ සාතන්ට සහ සාතන්ගේ මාර්ගයේ යන අයට. සාතන්ගේ ප්‍රධානම අවිය තමයි පාපය. ඒක නිසා සාතන් ඔබ කවුරුවත් පාපයෙන් වෙන් කරන්න කටයුතු කරන්නේ නැහැ. සාතන් කිසි කලෙක ඔබට ධර්මිෂ්ඨකම ගැන උගන්වන්නේ නැහැ. ඌට තියෙන ආසම දේ තමයි ඔබ ධර්මිෂ්ඨ මාර්ගෙන් කන පිට ගහලා දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ අධර්මිෂ්ඨයෙක් කියලා ඔප්පු කරන එක. හරිද? ඒක නිසා සාතන් විසින් නොකරන කාරණා තුනක් තිබෙනවා. ඒ තමයි පාපය ඉගැන්වීම, පාපයෙන් වෙන් කිරීම, ධර්මිෂ්ඨකම ඉගැන්වීම සහ විනිශ්චය ගැන ඉගැන්වීම. මෙන්න මේ සාතන් නොකරන කටයුතු තුන අනිවාර්යෙන් ඉෂ්ට කරන්නේ ඔබ තුලට දෙවියන් වහන්සේගේ ආත්මීය පැමිණි කල පමණමයි. ඒක නිසා ඒක තමයි ප්‍රධානම දේ. අනිකුත් දීමනාවන්, අනිකුත් සමහර බලයලත් දේවදූතයන්ටත් සාතන්ටත් ලබා දීමේ හැකියාව තිබෙනවා. දැන් අපි දන්නවා ක්‍රිස්තියානි සභාවේ විතරක් නෙමෙයි හාස්කම් සිද්ධ වෙන්නේ. හාස්කම් වෙනත් ආගම් වලත් සිද්ධ වෙනවා. වෙනත් දේවාලවල, වෙනත් ගස් යට, ගල් යට, එක එක යකදුරන් තුලින් විවිධ ස්ථානවල විවිධ ආගම් වල හාස්කම් කරනවා. දැන් ඒ හාස්කම් කරන්නේ කවුද? ඒ දීමනා දීලා තියෙන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේද? ඒ ශුද්ධාත්මයන් වහන්සේ නෙමෙයි. එයාලා පාපයට වැටෙමින් හාස්කම් කරනවා. ඒ හාස්කම් කිරීමේ බලය අවසාන කාලයේ වැඩි කරනවා. මිනිස්සුන්ගේ ඇස් අදහාගත නොහැකි තරම් හාස්කම් මිනිස්සුන්ට දැක ගන්න ලැබෙන අවසාන කාලයේ කිට්ටු වෙද්දි සාතන්ට බලය ලැබෙනවා. සමහර පිළිමවලට පණ දීලා කතා කරන තරම් සාතන්ට බලය ලැබෙනවා. තේරෙනවද? එවැනි මිනිස්සුන්ගේ ඇස් අදහා ගන්න බැරි තරම් හාස්කම් කරන්න සාතන්ට බලය ලැබෙනවා. ඒ නිසා තමයි කියන්නේ ඒ පැමිණෙන හාස්කම් දිහා බලලා යකෙක් දුර වෙනවා දැක්ක ගමන්, හරිද? රෝගයක් සුව වෙනවා දැක්ක ගමන්, අනාවැකියක් කියනවා දැක්ක ගමන් නිකම් මෝඩකමට ඒව පස්සේ යන්න එපා. ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රඥාවන්තකම අත් කරගන්න. උන්වහන්සේ ඔබට දීලා තිබෙන්නේ අනුවන ආත්මයක් නොවේ. ගිය තැන්වල රැවටෙන්න, කවුරු හරි බලයේ පෙන්නපු ගමන්, හාස්කමක් කරපු ගමන් එතන නිකම් පුදුම වෙලා ඒක දිහා බලන් ඉඳලා අම්මෝ හාපෝ මේ බලන්න මෙයා හාස්කමක් කරා අපිට ඕක බෑ මෙයා නම් දෙවියන් වහන්සේකින් ආපු කෙනෙක් කියලා ඒ විලෙම ඕක මේ එහෙම පිළිගන්න යන්න එපා. ඵල වලින් ගහ අඳුර ගන්න. ඵල එයාගේ ඵල මොනවද? ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල දැරීම තියෙන්න අවශ්‍යයි. ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල මොනවද කියලා විස්තර කරලා තිබෙනවා ගලාති පොතේ අවසාන පරිච්ඡේදයේ. ඒව අධ්‍යයනය කරන්න. ඒ ඵල නැත්තම් එයා මොන හාස්කම කරත් ඵලක් නැහැ. හරිද? ඒක නිසා රැවටෙන්න එපා. මේ කියපු ප්‍රධාන දේවල් මත පිහිටන්න. අවසාන කාලේ ගොඩක් අය ඇවිල්ලා හාස්කම් කර කර සිත් ආකර්ෂණීය ඉගැන්වීම් කරමින් ඔබව රවට්ටලා කැඳව ගත්ත අයව පවා කොහොම හරි විනාශයට ඇදලා දාන්න කටයුතු කරන්න පටන් ගන්නවා. හරිද? ඒක පේත්‍රස් පොතේ දෙවනි පේත්‍රස් පොතේ ඒ පිළිබඳව විස්තර කරලා තිබෙනවා. ඒකත් කියවලා බලන්න. හරිද? ඉතින් ඒ කියන තියල දේවල් තේරුම් අරගෙන පාපයෙන් වෙන්වීම අරමුණු කරගන්න. ධර්මිෂ්ඨකමට පළ දැරීම අරමුණු කරගන්න. විනිශ්චයට බයෙන් යුක්තව විනිශ්චයේදී ආරක්ෂා වන පිණිස දෙවියන් වහන්සේ කියන විදිහට වෙනස් වෙන්න. එලෙස ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ කැමැත්ත තුල ස්ථීරත්වයට පැමිණෙන්න. අනෙකුත් කිසිදු දෙයක් මත ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව කියලා විස්තර කරන්න එපා. හරිද? මේ ක්‍රිස්තියානි සභාවේ බොහෝ දෙනා ශුද්ධාත්මයන් වහන්සේ කියලා දකින්නේ වෙන දෙයක්. හරිද? ඒක නිසා මුළු සභාව බොහෝ වැරදි මාර්ග වලට යොමු වෙලා තිබෙනවා.
මේ ඉගැන්වීම පාපයෙන් වෙන් කරන ඉගැන්වීම ක්‍රිස්තියානි සභාවෙන් වෙන් වෙලා ඒ වෙනුවට වැරදි දෙයක් ඇතුල් වෙලා තිබෙනවා. හරිද? කොහේ හරි කවුරු හරි අන්‍ය භාෂාවෙන් කතා කරනවා දැක්ක ගමන් කොහේ හරි කවුරු හරි අශුද්ධාත්මයක් දුරු කරනවා දැක්ක ගමන් එයාලා හිතනවා මේ ශුද්ධාත්මයන් වහන්සේ ඇවිලෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ කෑ ගහනවා. ශුද්ධාත්මයන් වහන්සේ රත්තරන් කුඩු වස්සනවා. ශුද්ධාත්මයන් වහන්සේ මෙයාට රත්තරන් දත් දෙනවා. හරිද? එක එක මෝඩ දේවල් ඇවිල්ලා තිබෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ දැන් මේ ෆෝන් එහෙම charge කරලා දෙනවා. හරිද? ශුද්ධාත්මයන් වහන්සේ එක එක හාස්කම් කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ තමයි මේ ඔක්කොම කරන්න කියලා. එයාලා හාස්කම දිහා බලන් ඉන්නවා. හරිද? බලය ප්‍රකාශ වෙන හාස්කම දිහා බලන් ඉන්නවා. හරිද? ඉතින් මේ ක්‍රිස්තියානි සභාවේ අය ඒ වැනි හාස්කම් වල රැවටෙනවා. හාස්කම් බලන්න ඕන නම් ඔතන බලන් ඉන්න ඕනේ නැහැ. ඔය වෙන වෙන දේවාල වලත් හාස්කම් තියෙනවා. හරිද? මේ ලංකාවේ තියෙන සමහර දේවාලවල, ඉන්දියාවේ තියෙන සමහර දේවාලවල ඔය මේ ඔයාලා කියන දේවල් වලට වඩා හාස්කම් සිද්ධ වෙනවා. හරිද? හාස්කම් නෙමෙයි අපේ ප්‍රශ්නේ. දෙවියන් වහන්සේට ඕන හාස්කමක් කරන්න පුළුවන්. හැබැයි හාස්කම් දිහා බලාගෙන ගියොතින් ඒ ඇවිල්ලා කපටිකමක්. හරිද? හාස්කම් තියෙන නිසා, බලය තිබෙන නිසා අපි ඉන්නම්. එහෙනම් නියමයි මේ දෙවියන් වහන්සේ මේ හාස්කම කරන නිසා අපි දෙවියන් වහන්සේත් එක්ක ඉන්නම්. එවැනි අය දෙවියන් වහන්සේට වැඩක් නැහැ. හරිද? ඉතින් ඒක නිසා එවැනි අය රැවටෙනවා. ඔවුන් හාස්කම් පස්සෙම යනවා. ඒ හාස්කම හොඳ නැත්තම් වෙන හාස්කමකට යනවා. ඒතන හොඳ නැත්තම් වෙන සුවමෙහෙකට යනවා. ඉතින් බොහෝ ක්‍රිස්තියානි අය සුවමෙහෙන් සුවමෙහෙට මාරු වෙවි පැන පැන ගමන් කරමින් සිටිනවා. ඔවුන්ගේ ජීවිතය ඊටා දැඩි විනිශ්චයකින් කෙලවර වෙන බව තේරුම් ගන්න අවශ්‍යයි. ශුද්ධාත්මයන් වහන්සේ කියපු මූලික පළදැරීම් 3 ඔවුන් තුල නැහැ. ජේසුස් වහන්සේ කියපු මෙන්න මේ ශුද්ධ යොහාන් පොතේ කියපු ශුද්ධාත්මයන් වහන්සේ පැමිණුනාම මේ වෙන කාරණා 3 ඔබගේ ජීවිතේ වෙනවද නැද්ද? ඒ ස්ථානයේ තියෙනවද නැද්ද? ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල එතන තියෙනවද නැද්ද? ඒ මත පමණයි අපි ගොඩ නැගෙන්නේ. හාස්කම් දෙවියන් වහන්සේ කැමති නම් අන්‍ය ජාතිකයන්ට දෙවියන් වහන්සේගේ බලය පෙන්වන පිණිස උන්වහන්සේ කරයි. දැන් ඔබට කොහොමත් හාස්කම් වලින් කමක් නැහැ. හරිද? හාස්කම් දැන් ඔබට නැතුවට කමක් නැහැ. දෙවියන් වහන්සේත් එක්ක යන්න. දෙවියන් වහන්සේ කැමති නම් ඔබේ ජීවිතේ උන්වහන්සේ කැමති විදිහට ආශිර්වාද කරයි. කැමති නම් හාස්කම් කරයි. කැමති නම් උන්වහන්සේ කරන දේ කරයි. ඔබ දෙවියන් වහන්සේ කියන දේ කරන්න. එතනින් එහාට දෙවියන් වහන්සේ එතනින් පිටත තියෙන දේවල් ගැන බලාගනී. හරි. ශුද්ධාත්මයන් වහන්සේ මෙන්න මේ දීපු මඟ පෙන්වීම මත ඔබ සියලු දෙනා මෙතෙන් පටන් ගොඩ නැගී කියලා අපි විශ්වාස කරනවා. මෙතනින් එහාට ශුද්ධාත්මයන් වහන්සේ අරක කිව්වා මේක කිව්වා ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කිව්වට කවුරුවත් රැවටෙන්න බෑ. ශුද්ධාත්මයන් වහන්සේ ආවම මොනවද වෙන්නේ කියලා ඕන කෙනෙක්ට කියා දෙන්න සහ ඔබගේ ජීවිතයේ එම தත්වෙට වෙනස් කර ගැනීමේ හැකියාව ඔබ තුල පවතින්නට අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේ අද දවසේ අපිට ලබා දුන්න පණිවිඩය පිළිබඳව ස්තුතිවන්ත වෙලා උන්වහන්සේට යාඥා කරමු. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීම පිළිබඳව ඔබ අද දවසේ අපට ඉගැන්වූ බැවින් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ. හලෙලූයා. අපි මේ දේව වචනය දෙවියන් වහන්සේට බාර කරලා යාඥා කරමු. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. බ්‍රදර් ඉෂාර සම්බන්ධ වෙලා ඉන්නවා නම් දේව වචනේ දෙවියන් වහන්සේට බාර කරලා යාඥා කරන්න. සිස්ටර් කාන්ති ඔයා දෙවියන් වහන්සේගේ වචනය ගැන ස්තුති කළ යාඥා කරන්න. हालेलुया 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 स्वामी सर्वबलधारी महोत्तम देव पियाननी ජීවමාන රජුනේ ස්වාමීනි ඔබ වහන්සේ අද දවසේද අපව එක්සිත් කරලා එකමුතු කරලා මෙසේ ඔබ වහන්සේගේ වචන අසන් ස්වාමීන් වහන්සේ කැඳවු නිසා ස්තුති කරනවා ස්වාමීනි ඔබ වහන්සේ තුල ස්වාමීනි ජීවමාන දෙවි පියාණනි මෙසේ දවස් 26ක කාලය ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ දේව්‍යමය වචනය තුලින් අපි පෝෂණය වෙමින් අපගේ ආත්මය තුල ස්වාමීන් වහන්සේ වර්ධනය කරා වහන්සේ අපගේ ඥාන නිසා ස්තුති කරනවා ස්වාමී. ඒ වගේම ස්වාමීනි අපගේ තියෙනා වූ යම් කිසි අඩුපාඩු ස්වාමීන් වහන්සේගේ අපගේ
හදවතට අපගේ ආත්මයට ඔබ වහන්සේ කතා කරන නිසා ස්තුති කරනවා ස්වාමීනි. අපගේ සියලු පාපයන් අපව වෙන් කරලා ස්වාමීනි ඔබ වහන්සේගේ මාවතේ ඔබ වහන්සේගේ මාර්ගයේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගෙනියන්න ඔබ වහන්සේ ओ महत्व स्वामी सोपांसे के प्रेम में निसा स्तुति कर स्वामी आपे स्वामी ओबहन से के महत्व प्रेम में ओबहन से के करुणा ओबहन से आप केरे व गुरुवन निसा स्तुति करना स्वामी दिव्य में वाचनीय स्वामी वहंस आप गे ना दुर्वन थन पे ना तमिन स्वामी ओबहन से दवस पता पट कथा कर निसा स्तुति करना स्वामी आप के सियलो अडु पाडु को स्वामी आप नो तनु हो करना हो यो सुलो हो पापे अत्यंत स्वामी ए आपके हाथ पत्रट स्वामी ना से तीनों आयुध के बाहर देना आप में ना पावते आपके हाथ में स्वामी ना सुबह से कथा कर स्वामी ने मैं देवदास या मार के आपके हाथ में स्वामी ना से में से अपन उसे तो मौत तक में से दिन हाथ लिया को बांध से के पाद पामलट अभी स्वामी ने को पमना पासु करते बना स्वामी एक ना धन्य बांध से को नहीं स्वामी अब कोचर के बगे में के मैं देट संबंध में वंदके दुरहतरटक स्वामी वास श्रीलंका देश या तो इन्ना है तो मैं के बगे में करना पुराना स्वामी ने अब बहुमा पास स्वामी ना बेट संबंध में ने मगे देवी बियाने समार दस रात्रि ने निंदे अन्ना स्वामी ने मैं वगैरह केला स्वामी एवनी स्वामी ना सका पखिरे में अब सदा प्याने ने अब हंसे ते स्वामी ना में तुले से पिताम पिपासी तुले स्वामी ने अब हंसे के वचने आसन व स्वामी ने अब हंसे दव से कथा कला हुए पास से ने दिसा हंसे डाने के बारे ये सत्य करना वास दरबती का परवचत चितिराम चतिर बकरा बचत हालेलुया स्वामी ने अब हंसे दव सब बड़ी बार कर पकड़ना स्वामी ने मेट सहभागी वेला इन्ना सियलु देनाद स्वामी ने माधव बहंसेट कबेनवा स्वामी ने बहंसेट मे देवदास निसा अनेक बार स्वामी ने आप को हेदम खाउद किसी मदयक नोदन मे देवदास के हदवतर बहंसे कथा करला आप के ने खातुल स्वामी ने अपगे आत्मे स्वामी ना सो बहंसे क्रिया करंट मे वनी कबे मा करना मे देवदास बहंसेट मुल मडी थवत आलेप करमी इस्तर वलट केनी आमे सुदात्मर बचत्ति निपसत्ति करगत्ति नमश्रुति बचत्ति आमेन देवर बचत्ति हालेलुया स्वामी वहंसे के हस्ते दवस मुल बंडी बार कर कैप करनो इतरी दवस टिके तो वहंसे बार कर भी कैप करनो स्वामी वहंसे सिर दे बार कर मी कैप करने ए नासरेत यीशु वहंसे को तुमो नाम मेरी सब आमीन ආමේන් ආමේන් විසි හත්වන දිනේ විසි හත්වන දිනේ මධ්‍යම රාත්‍රී යාඥාව සමග නැවත වතාවක් සම්බන්ධ වෙමු සියලු දෙනාටම ජේසු පිහිටයි ජේසු පිහිටයි පාස්ටර් ජේසු පිහිටයි සියලු දෙනාටම හැමෝටම ජේසු ජේසු පිහිටයි පාස්ටර් ජේසු පිහිටයි පාස්ටර්